උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයේ 6 වෙනි පාඩම ප්‍රවේණිය. මෙත් එක්ක අපි මූලික සාකච්ඡා කීපයක් කරලා අවසන් කරලයි මේ වෙනකොට තියෙන්නේ. මෙන්ඩලීය ප්‍රවේණිය ගැන කියලා. මෙන්ඩලීය නොවන ප්‍රවේණි රටා සාකච්ඡා කරමින් හිටපු අපි ඇවිල්ලා තියෙනවා අවසානයේ අපි සාකච්ඡා කරමින් හිටියේ අවතරණය කියන මෙන්ඩලීය නොවන ප්‍රවේණි රටාව පිළිබඳව. අපි අවතරණය සාකච්ඡා කරා. අවතරණයේදී මොකක්ද වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් අපිට තියෙන අවතරණයෙන් ගැටලුවක් විසඳන්නයි අපි යන්නේ. අවතරණය යොදාගෙන අන ගැටලුවක් විසඳන්නයි අපි යන්නේ. ඒතර අපි අවතරණය අපි දන්නෝ මොකක්ද? අන්න ඌනන විභාජනයේදී වර්ණ දේහාංශ කොටස් හුවමාරු වීමේ ක්‍රියාවලිය අපි අවතරණය කියලා ඉගෙන ගත්තා. ඒකෙදි මොකද වෙන්න පුළුවන්? වෙනස් රූපානුදර්ශ සහිත ජීවීන් නැති වෙන්න පුළුවන්. හැබැයි අපි ඉගෙන ගත්තා මම පැහැදිලි කරා දරුවන්ට අවතරණය ඉතා කලාතුරකින් සිදුවන ක්‍රියාවලිය. ඒ හින්දා අන අවතරණයෙන් ලැබෙන ජන්මානු සාපේක්ෂකව අඩු ප්‍රතිශතයකින් අපිට හම්බ වෙයි. ඒ හින්දා මේ අවතරණය වීමෙන් ලැබෙන රූපානුදර්ශ ප්‍රමාණය සාපේක්ෂකව අඩු වෙනවා. ඒතර අපි හොයලා බලමු මෙන්න මේ විදිහේ ගැටලුවක් අපිට දෙන්න පුළුවන්. මේක පසුගිය විභාග ගැටලුවක්. අන්න අරගෙන බලන්න. ඩ්‍රොසොෆිලාගේ අලු පැහැති දේහය කැපිටල් G. ඒ කියන්නේ කැපිටල් G දීලා තියෙන්නේ අලු ප්‍රමුඛයි කියලා කියන්නේ. දිගු පියාපත් කැපිටල් L දරන මැස්සන්. කළු පැහැති දේහය සිම්පල් G. අවශිෂ්ට පියාපත් සිම්පල් L. අන්න දරන මැස්සන් සමග මුහුන් කළ විට අලු පැහැති දේහය දිගු පියාපත් දරන්නන් අන්න F එක පරම්පරාවේ හම්බෙලා තියෙන අලු පැහැති දේහය දිගු පියාපත් දරන්න F එක ජීවීන් පරීක්ෂා මුහුමකට ලක් කරපුවාම මේ જાතිය ප්‍රතිඵල හම්බුණාලු. මොකක්ද කියන්නේ? අලු පැහැති දේහයේ දිගු පියාපත් 41.5යි. කළු පැහැති දේහයේ අවශිෂ්ට පියාපත් 41.5යි. එතකොට මේ දෙන වැඩි ප්‍රතිශතයකින් හම්බෙලා තියෙනවා. මේ අලු පැහැති දේහයේ අවශිෂ්ට පියාපත් 8.5යි. කළු පැහැති දේහයේ දිගු පියාපත් 8.5යි. එතකොට මේ දෙන අඩු ප්‍රතිශතයකින් අපිට හම්බෙලා තියෙනවා. මේ ගැටලුවේ කියනවා අපිට මේ ප්‍රවේණිකව පහදන්න. පළවෙනි ප්‍රශ්නයක් එතකොට. ඊළඟට කියනවා මෙහිදී සිදුවන ප්‍රතිසංයෝජන ක්‍රියාවලිය කුමක්ද? ඒත් එක්ක අපෙන් අහනවා ප්‍රතිසංයෝජන සංඛ්‍යාතයේ සොයන්න. මේක දෙන්න පුළුවන් අමාරු ගැටලුවක්. මේ જાතිය ගැටලුවක් අපිට විසඳන්න පුළුවන් නම් අපිට ප්‍රවේණ විද්‍යාව පිළිබඳ අපි හසල දැනුමක් තියනවා දරුවෝ. එහෙනම් අපි ඒ જાතිය ගැටලුවක් විසඳන ආකාරය පිළිබඳ අන්න අපි බොහෝම පැහැදිලිව සාකච්ඡා කරමු. ඒතර මේ විදිහ එකක් දුන්නහම අපිට අපි ලේසිම විදිහ තමයි මේක මේ පුහුණු වෙන්න තියෙන ලේසිම විදිහ තමයි මේක සාමාන්‍ය මෙන්ඩලීය මුහුමක් ලෙස සලකලා මුලින්ම විසඳලා ඉමු. ඒතර අපි කියනවා මේ ගාන අපිට හම්බෙලා තියෙන අලු පාට දේහය දිගු පියාපත් දරන මැස්සන් කළු පාට දේහය අවශිෂ්ට පියාපත් දරන මැස්සන් එක්ක මුහුම්කරණය කරලා තියෙනවා. ඒතර මේව මුහුම සාමාන්‍ය මෙන්ඩලීය මුහුමක් ලෙස සලකලා අපි විසඳන්නයි යන්නේ. පැහැදිලිද? එතකොට අපි ගානේ කියනවා කිසිම කලබලයක් කරගන්න එපා. මෙය සාමාන්‍ය මෙන්ඩලීය මුහුමක් ලෙස සලකා සාමාන්‍ය මෙන්ඩලීය මුහුමක් ලෙස සලකා පහත ආකාරයට විසඳීම සිදු කරයි. මොකද්ද ගානේ කියන්නේ? ගානේ කියන්නේ අන්න මුහුම්කරණය කරන්නේ කාවද? අලු පැහැති දේහයේ දිගු පියාපත් දරන මැස්සන් අන්න කළු පාට දේහයේ අවශිෂ්ට පියාපත් දරන මැස්සන් එක්ක. අලු පාට දේහයේ දිගු පියාපත් දරන මැස්සන්. මෙන්න එහෙනම් ගන්න අපි ජනකයින්
අන්න අලු පාට දේහය කැපිටල් G කැපිටල් G දිගු පියාපත් දරන මැස්සා. අලු දිගු පියාපත් දරන මැස්සා. මුහුණුකරණය කරන්නේ කළු පාට දේහය සිම්පල් G සිම්පල් G සිම්පල් L සිම්පල් L කළු අවශිෂ්ට පියාපත් දරන මැස්සන්නේ. මෙන්න ජන්මාන කැපිටල් G කැපිටල් L එකක් අනිත් එක සිම්පල් G සිම්පල් L එකක්. එතකොට මෙන්න F එක පරම්පරාව අපිට හම්බ වෙනවා. කවුද F එක අපිට හම්බ වෙන්නේ? කැපිටල් G සිම්පල් G කැපිටල් L සිම්පල් L. මේ 100% අපිට හම්බ වෙන්නේ අලු දිගු පියාපත්. ඔය දිගු කියලා කියන්නේ සාමාන්‍ය පියාපත් කියන එක. ඊට පස්සේ මොකද්ද කරන්නේ අපි? අන්න මේ F එක පරීක්ෂා මුහුමකට ලක් කරන්න. F එක පරීක්ෂා මුහුමකට ලක් කරන්න. කැපිටල් G සිම්පල් G කැපිටල් L සිම්පල් L මුහුණුකරණය කරනවා. අන්න සිම්පල් G සිම්පල් G සිම්පල් L සිම්පල් L. මෙන්න ජන්මානු දැන් මේ වගේ එක ජන්මානු ගන්න හැටි අපි අවස්ථා ගණනාවකදී සාකච්ඡා කරලා තියෙනවා. දැන් මෙයා මෙයත් එක්ක යන්නේ කැපිටල් G කැපිටල් L දරුවෝ ලියලම බලන්න. ලියලම බලන්න දරුවනේ. එමත් නැත්තම් ගන්න බෑ. හිතලා ගන්න යන්න එපා. ලියලිය බලන්න. මේක දිහා බලන් ඉන්නත් එපා. රයිට්. කැපිටල් G සිම්පල් G කැපිටල් L සිම්පල් L හරි. කැපිටල් G කැපිටල් L එකක් අන්න. එහෙම එපා. ලියලම ගන්න. මොකද ලියනකොට මේක අන්න තමන්ගේ මතකයට තදින් ඇතුළු වෙනවා දකින්න හම්බෙන්නේ. මෙයා මෙයත් එක්ක කැපිටල් G සිම්පල් L මෙයා මෙයත් එක්ක සිම්පල් G කැපිටල් L සිම්පල් G සිම්පල් L. මේ පැත්තේ අපිට හම්බ වෙනවා සිම්පල් G සිම්පල් L. එතකොට ඔන්න අපි ගන්නවා F2 පරම්පරාව. මෙන්න අපිට හම්බ වෙන F2 පරම්පරාව. මෙයා මෙයත් එක්ක ගියා. අන්න කැපිටල් G සිම්පල් G කැපිටල් L සිම්පල් L. කවුද කැපිටල් G සිම්පල් G? අලු. කැපිටල් L සිම්පල් L දිගු පියාපත් නැත්නම් සාමාන්‍ය පියාපත්. මෙයා මෙයත් එක්ක ගියා. කැපිටල් G සිම්පල් G සිම්පල් L සිම්පල් L. කැපිටල් G සිම්පල් G අලු. සිම්පල් L සිම්පල් L අවශිෂ්ට පියාපත්. මෙයා මෙයත් එක්ක යනවා. සිම්පල් G සිම්පල් G කැපිටල් L සිම්පල් L. සිම්පල් G සිම්පල් G නේ කළු. කළු දිගු පියාපත්. මෙයා මෙයත් එක්ක යනවා. කවුද? සිම්පල් G සිම්පල් G සිම්පල් L සිම්පල් L. එතකොට සිම්පල් G සිම්පල් G කළුයි. සිම්පල් L සිම්පල් L සා අනවශිෂ්ට පියාපත් ලැබෙනවා. අන්න අලු දිග එකයි කළු අවශිෂ්ට එකයි කළු දිග එකයි කළු අවශිෂ්ට එක. එතකොට ඔන්න සාමාන්‍ය මෙන්ඩලීය මුහුමක් ලෙස සලකලා අපි ගැටලුව විසඳපුවාම F2 පරම්පරාවේ F1 පරීක්ෂා මුහුමකට ලක් කරපුවාම F2 පරම්පරාවේ අලු දිග අලු අවශිෂ්ට කළු දිග කළු අවශිෂ්ට කියලා රූපාන්දර්ශ 4ක් ලැබෙනවා. එහෙනම් මේක මොකද වෙන්නේ? අන්න අපිට හම්බ වෙන ගැටලුවේ දීලා තිබුණේ මේක නෙවෙයි. ගැටලුවට අනුව නම් රූපානුදර්ශ දෙකක් වැඩියෙනුත් තව රූපානුදර්ශ දෙකක් අඩුවෙනුත් ලැබිය යුතුයි. මේකේ එකට එක අනුපාතයක් ලැබෙනවා. එහෙනම් අපි කියනවා මොකක් කියලාද? අන්න
මේ අපේක්ෂිත අනුපාතත් එක්ක එකඟ නොවේ. මේ අපේක්ෂිත අනුපාතත් එක්ක එකඟ නොවේ. එහෙනම් මේ සාමාන්‍ය මෙන්ඩලීය ප්‍රවේණියට පටහැනිව හැසිරෙන ක්‍රියාවලිය. එහෙනම් මෙය ප්‍රතිබද්ධයක් විය හැක කියලා අපි අරගෙන මේක ප්‍රතිබද්ධයෙන් හදලා බලමු. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේක පූර්ණ ප්‍රතිබද්ධයක්ද කියලා. පැහැදිලි? අන්න පූර්ණ ප්‍රතිබද්ධයක්ද? අන්න අසම්පූර්ණ ප්‍රතිබද්ධයක්ද කියන එකත් අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. බලන්න ඔන්න ඕක ඔතෙන්ට නැකම් මම හදලා තියෙනවා. අන්න. එතකොට ඔන්න මෙන්න අපිට හම්බෙච්ච ගැටලුව. අන්න. පැහැදිලි? මෙන්න පළවෙනි කොටස විසඳුම මේ සාමාන්‍ය මෙන්ඩලීය මුහුමක් ලෙස සලකා පහත පරිදි විසඳිය හැක. අලු දිග පියාපත් කළු අවශිෂ්ට පියාපත් මුහුම්කරණය කරා ලැබෙනවා අපිට අලු දිග පියාපත් 100%. ඊට පස්සේ අපි එනවා මොකක් කියලාද? මේ F1 පරීක්ෂා මුහුමකට ලක් කරනවා. මෙයාව මුහුම්කරණය කරන්නේ මෙයත් එක්ක. මේ අපිට හම්බ වෙච්ච ද්විත්ව නිලීනය මේ අපිට හම්බ වෙච්ච ද්විත්ව නිලීනය මෙයා නමින් ද්විත්ව නිලීනය ඒවා අපි දන්නවා. මම මේ නිකම් මතක් කරන්න ඕගොල්ලන්ට පරීක්ෂා මුහුමක් මේකනේ. අන්න එතකොට මේ ජන්මාණු ටික අපිට හම්බෙනවා. මෙයාගෙන් ජන්මාණු 4ක් හම්බෙනවා. මෙයාගෙන් එක ජන්මාණුවයි අපිට හම්බ වෙන්නේ. මෙන්න අපිට හම්බෙනවා F2 පරම්පරාව මෙන්න F2 පරම්පරාව අපිට හම්බ වෙනවා. අන්න මේ අලු දිග අලු අවශිෂ්ට කළු දිග කළු අවශිෂ්ට එකට එක අනුපාතය. රූපානුදර්ශ 4ක් ලැබෙනවා. ඒවා එකට එක අනුපාතයෙන් ලැබෙනවා. ගැටලුවනේ අපිට හම්බ වුණේ රූපානුදර්ශ දෙකක් වැඩියනුත් 41.5යි 41.5යි කියලා අපිට දෙකක් තිබුණා වැඩිපුර. අනිත් එක අඩුවෙන් අපිට හම්බුනේ මේක එහෙම නෙමෙයි එකට එකක් හම්බ වෙයි. ඒතර අපි කියනවා මේක නෙමෙයි අපි අපේක්ෂා කරපු එක. එහෙනම් අපි කියනවා මේ අපේක්ෂිත අනුපාත සමග එකඟ නොවේ. එනම් මෙය මෙන්ඩලීය ප්‍රවේණියෙන් අපගමනය වී ඇත. මේක මෙන්ඩල් කියපු කාරණාවක් නෙවෙයි. මෙන්ඩල් කිව්ව විදියට නම් මෙහෙමයි එන්න. හැබැයි මේක මෙන්ඩලීය ප්‍රවේණියෙන් අපගමනය වූවක් කියලා අරගෙන මෙන්න අපි හදලා බලනවා අන්න. මේ ප්‍රතිබද්ධයක් ලෙස සලකා පහත පරිදි විසඳන්න පුළුවන්. දොර මේක ප්‍රතිබද්ධයක් කියලා අරගෙන අපිට විසඳන්න පුළුවන්කම ලැබෙනවා. මේ බලන්න ප්‍රතිබද්ධයක් කියලා අරගෙන මේක අපි විසඳන විදිය. අපි ගන්නවා අන්න F1 පරීක්ෂා මුහුමකට ලක් කරන්න. මෙන්න F1 පරීක්ෂා මුහුමකට ලක් කරන්න. අන්න. ඒතර මේ ප්‍රතිබද්ධයක්නේ. අන්න ප්‍රතිබද්ධයක් නම් අපි ප්‍රතිබද්ධය කියලා විස්තර කරේ වර්ණ දේහයක එක ළඟ ඥාන පිහිටි ලංව ඥාන පිහිටන එක අන්න වෙන. ඒතර මේ අපිට හම් වෙන කැපිටල් G සිම්පල් G මේ කැපිටල් L සිම්පල් L. මුහුම්කරණය කරන්නේ මෙයත් එක්ක සිම්පල් G සිම්පල් G සිම්පල් L සිම්පල් L. පැහැදිලි. එතකොට ඔන්න ගන්නවා ජන්මාණු. මෙන්න ජන්මාණු ගන්නවා අපි. මෙතනදී අපිට ජන්මාණු දෙකක් හම්බ වෙනවා ප්‍රතිබද්ධයේදී. පැහැදිලි මේක ජන්මාණුවක්. අන්න අපිට හම්බ වෙනවා කැපිටල් G කැපිටල් L අන්න එක. අනිත් එක සිම්පල් G සිම්පල් L මේ පැත්තේ සිම්පල් G සිම්පල් L. එතකොට මෙන්න අපිට හම්බ වෙන F2 පරම්පරාව ලැබෙනවා දරුවනේ මේ විදියට. මෙයා මෙයත් එක්ක යනවා. ආන් කැපිටල් G සිම්පල් G කැපිටල් L සිම්පල් L. කවුද මේ? අලු
දිග පියාපත් අලු දිගු පියාපත් මෙයා මෙයත් එක්ක යනු අන්න සිම්පල් G සිම්පල් G සිම්පල් L සිම්පල් L මේ කළු අවශිෂ්ට පියාපත් එහෙම ඇති ඔය විදිහට කෙටියෙන් ලියපුවාම හොඳටම ඇති හේතුව දිග පැහැදිලි කිරීම කරන්න ඕනේ නැහැ. මොකද්ද අපිට හම්බ වෙන්නේ එතකොට? මෙන්න F2 අපිට හම්බ වෙනවා. කළු දිග පියාපත් හා කළු අවශිෂ්ට පියාපත් එකට එක අනුපාතයකින් ලැබෙනවා ප්‍රතිබද්ධයක් වුණා නම්. පැහැදිලි? ප්‍රතිබද්ධයක් වුණා නම් එකට එක ලැබෙන. හැබැයි ගැටලුවට අනුව ගැටලුවේ රූපානුදර්ශ 4ක් තියෙනවා. දෙකක් වැඩි වෙනුත් තියෙනවා දෙකක් අඩු වෙනුත් තියෙනවා. එහෙනම් අපි කියනවා මෙය අන්න අපිට පැහැදිලි ප්‍රතිබද්ධයත් එක්ක. මොකද අපි දන්නවා ප්‍රතිබද්ධ ආකාර දෙකක් තියෙනවා. ප්‍රතිබද්ධයේ ඊතර නම් ඒක පූර්ණ ප්‍රතිබද්ධය. ප්‍රතිබද්ධයත් එක්ක අවතරණයක් වෙලා නම් ඒක අසම්පූර්ණ ප්‍රතිබද්ධය. එහෙනම් අපි කියනවා මේකෙදි ලැබිලා තියෙන රූපානුදර්ශ දෙකයි. ඒක එකට එක අනුපාතයෙන් ලැබිලා තියෙන. මේන් පැහැදිලි වනුයේ අන්න අපි කියනවා මේකෙන් පැහැදිලි වෙන්නේ මේන් පැහැදිලි වෙන්නේ ප්‍රතිබද්ධයක් සමග අවතරණයක් සිදු වී ඇති බවයි. මොකද අපිට ගානේ එකට එක අනුපාතයක් නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි මේක බොහෝම පැහැදිලිව කියන්න ඕන. ගැටලුවට අනුව අන්න කියන්නේ අපේ අපේක්ෂිත අනුපාතත් එක්ක මේක එකඟ නැහැ. අපි අපේක්ෂා කරන්නේ රූපානුදර්ශ දෙකක් වැඩි වෙනුත් රූපානුදර්ශ දෙකක් අඩු වෙනුත් ලැබෙයි කියලා. හැබැයි මෙතනදී ලැබිලා තියෙන එකට එක අනුපාතය. එහෙනම් අපි කියනවා මෙය නැත්තම් මෙම අනුපාත අපේක්ෂිත අනුපාත සමග එකඟ නොවේ. එනම් මෙහිදී ප්‍රතිබද්ධයත් සමග අවතරණයක් සිදු වී ඇත. ප්‍රතිබද්ධයත් සමග මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? ප්‍රතිබද්ධයත් සමග අවතරණයක් සිදු වී ඇත. අන්න වැඩි. ඔන්න ඔතෙන්ට එනකන් ඕගොල්ලන්ට පැහැදිලි සටහනක් ඕගොල්ලන්ට දෙන්නම්. ඔතෙන්ට එනකන් ටික බලන්න. අන්න. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා අපි හොයාගෙන යමු. මේ අන්න වැඩි. පේනවා ප්‍රතිබද්ධයක් ලෙස සලකලා විසඳු. ඒතර මේ වර්ණ දේහ වලට අපි දැම්ම ඇලීල දාලා බැලුවා. දාලා මෙන්න ජනකයෝ දෙන්න අලු දිග කළු අවශිෂ්ට මෙන්න ජන්මානු ටික ගත්තා. මෙන්න F1 පරම්පරාව අපි ගත්තා. අන්න එකට එක අනුපාතයක් අපිට ලැබිලා තියෙනවා. පැහැදිලිද? අන්න බලන්න මොකද්ද කියන්නේ කියලා. F2 පරම්පරාවේ අලු පැහැති දේහය සාමාන්‍ය පියාපත් කළු දේහයේ අවශිෂ්ට පියාපත් එකට එක අනුපාතයෙන් ලැබිලා තියෙන මොන අනුපාතයෙන්ද? එකට එක අනුපාතයෙන් ලැබෙන. මෙය ගැටලුවේ අපේක්ෂිත අනුපාත සමග එකඟ නොවේ. ඇයි? ගානේ අපිට දීලා තියෙන්නේ දෙකක් වැඩි වෙනුත් දෙකක් අඩු වෙනුත් වෙනවා කියලා. F1 ජීවියා නිපදවනුයේ ජන්මානු වර්ග දෙකක් පමණි. එම නිසා F2 පරම්පරාවේ අලු පැහැති දිගු පියාපත් 50%ක් කළු පැහැති කෙටි පියාපත් 50%ක් ලැබේ. දැන් අපි හදලා පෙන්නපු එකේ අපිට හම්බෙන්නේ එකට එක අනුපාතයක් 50-50 හම්බෙන්නේ. ශරීර වර්ණය පාලනය කරන ඥානය හා පියාපත්වල දිග පාලනය කරන ඥානය එකම වර්ණ දේහයක එකිනෙකට ලංව ප්‍රතිබද්ධ පිහිටීම මෙයට හේතු වේ. අන්න මේ වාක්‍ය මීට කලිනුත් අපිට හම්බුණා. ඉතින් ඒක තදින් මතක තියාගන්න. ශරීර වර්ණය පාලනය කරන ඥානය පියාපත්වල දිග පාලනය කරන ඥානය
එකම වර්ණ දේහයේ එකිනෙකට ලංව ප්‍රතිබද්ධව පිහිටීම හින්දා යන්න මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. පැහැදිලිද? අන්න මොකද්ද කියන්නේ ඊළඟට? මේදී අලු දිග හා කළු අවශිෂ්ට එකට එක අනුපාතයෙන් ලැබී ඇත. මේ අපේක්ෂිත අනුපාත සමග එකඟ නොවේ. එනම් මෙහිදී ප්‍රතිබද්ධයත් සමග අවතරණයක් සිදු වී ඇත. එහෙනම් අපි මේ ගැටලුව අවතරණය මගින් හොයලා බලමු. මොකද්ද මේකෙදි උනේ කිය. මේ බලන්න. අපිට පුළුවන් මේකේ අවතරණයක් වුණාද කියන එක හොයලා බලන්න. අන්න. ඒ හදලා තියෙන එක අපි ඊළඟට හොයලා බලමු. දැනට අපි හදලා බලමු කොහොමද මේක වෙන්නේ කියන එක. මේ ජනකයි. අන්න. මේ capital G, simple G, capital L, simple L. අන්න පරීක්ෂා මුහුමට ලක් කරන්නේ අපි simple G, simple G, simple L, simple L. අන්න. එතකොට බලන්න මොකක්ද වෙන්නේ කියලා. මේ අපිට හම්බෙන ජනකයින් අපි මේ කරලා තියෙන්නේ F1 පරීක්ෂා මුහුම. දැන් ඔන්න ඔය ජන්මාණු හදනකොට තමයි අපි සැලකිලිමත් වෙන්න වෙන්නේ. ඒතර මේ වගේ එකකින් ජන්මාණු හැදෙද්දි මෙන්න අපිට හම්බ වෙන එක ජන්මාණුවක් capital G, capital L. මේක සාමාන්‍ය ජන්මාණුව. අනිත් එක simple G, simple L. අන්න තව ජන්මාණුව. ඌනන විභාජනයේදී අවතරණය සිදුවිය හැක. ඒක බොහොම කලාතුරකින් සිදුවන ක්‍රියාවලිය. සාමාන්‍යයෙන් දරුවනේ මේ විදිහට තමයි ජන්මාණු හැදෙන්නේ. අන්න පරාග හරි ඩිම්බ හරි දහස් ගාණක් හැදෙනවා මේ විදිහට හැදෙනවා. හැබැයි ඉතා කලාතුරකින් මක් වෙන්න පුළුවන්ද මේ අන්න ඌනන විභාජනයේදී අවතරණය සිද්ධ වෙන්න පුළුවන්. ඌනන විභාජනයේදී අවතරණය සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මේ එක වර්ණ දේහයක්. ඒක මට තියෙනවා capital G. මේ ඒ වර්ණ දේහයේම මේ පැත්තේ තියෙනවා capital L. මේ වර්ණ දේහයේ simple G ඇලීල ඒකෙම තියෙනවා කවුද? මේ පැත්තේ simple L. එහෙමනේ මේක cross වෙලා තියෙන්නේ. අන්න. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය තමයි අන්න අපිට හම්බ වෙන ඔය අවතරණ ක්‍රියාවලියම. අන්න. දැන් මේකෙදී අපි ඔන්න පැහැදිලි. එතකොට අපිට හම්බෙනවා ඔන්න බලන් ඉන්න. ජන්මාණු දෙකක් හම්බෙනවා. ටිකක් වෙනස් විදියක ජන්මාණු දෙකක්. එකක capital G තියෙනවා. අනිත් එකේ simple L තියෙනවා. අන්න එක. අනිත් එක simple G තියෙනවා. මේ පැත්තේ capital L තියෙනවා. අන්න මේ කලාතුරකින් ලැබෙන ජන්මාණු. මේක තමයි අවතරණයෙන් ලැබෙන ජන්මාණු. අවතරණයෙන් ලැබෙන ජන්මාණු. මේවා ලැබෙන්නේ කලාතුරකින්. ඒ කියන්නේ වෙන විදිහට කිව්වොත් අඩු ප්‍රතිශතයකින් ලැබේ. අඩු ප්‍රතිශතයකින් හම්බ. එතකොට ඔන්න ජන්මාණු වර්ග 4ක් තියෙනවා මෙතනදී. මේ අපිට සාමාන්‍ය විදියට ලැබිච්ච ජන්මාණු. මේ අවතරණයෙන් ලැබිච්ච ජන්මාණු. එතකොට එහා පැත්තේ අපි කියනවා මොකක් කියලාද මේ? අන්න මේ දෙන්නගෙන් අපිට ජන්මාණුවක් ගන්න පුළුවන්. capital G, අන්න simple.
පැහැදිලිද? ඒතර ඔන්න බලන්නකො මේකේ තියෙන ජන්මානු මොනවද කියලා දැන්. අපි මේකේ තියෙන ජන්මානු ටික අරන් බැලුවොත් මෙන්න. මොනවද මේ ජන්මානු? එකක් මේ සාමාන්‍ය විදියට අපිට හම්බ වෙන සාමාන්‍ය ජන්මානුවක් කැපිටල් G කැපිටල් L ඔය එක. මේ අනිත් සාමාන්‍ය ජන්මානුව සිම්පල් G සිම්පල් L. මේවා දහස් ගාණක් හැදෙන්න පුළුවන්. මෙන්න අපිට හම්බ වෙනවා තව ජන්මානුව. පැහැදිලි? අපි ගන්නවකො තව ජන්මානුව. මේ කැපිටල් G සිම්පල් L. අනිත් එක්කෙනා සිම්පල් G කැපිටල් L. එතකොට ජන්මානු හතරක් හම්බ වෙනවා. හැබැයි මෙන්න මේ තර්කය තමයි හරියටම දැනගෙන තියෙන්න ඕන දරුවෝ. සාමාන්‍යයෙන් මේ ජන්මානු වැඩි ප්‍රතිශතයකින් හම්බෙන. හැබැයි මේ ජන්මානු ලැබෙන්නේ ඉතා අඩු ප්‍රතිශතයකින්. ඇයි? මම ආයේ නැවත නැවත කියනවා අවතරණය කලාතුරකින් සිදුවන ක්‍රියාවලිය. එයින්ද අවතරණයෙන් ලැබෙන ජන්මානු සාපේක්ෂකව අඩු ප්‍රතිශතයක් ලැබෙන්නේ. දැන් මේ පැත්තේ අපිට හම්බෙනවා කවුද? අන්න මේ ජන්මානුව තියෙන. කවුද? සිම්පල් G සිම්පල්. දැන් අපි ජන්මානු සංයෝජනය කරන්නයි යන්නේ. ජන්මානු සංයෝජනය කරලා අපි ගන්න යන්නේ අන්න මේ ජන්මානු. මම මෙතන ලියන්නේ දරුවෝ සාමාන්‍ය ජන්මානු අවතරණයෙන් ලැබුණු ජන්මානු කියලා ලියන්නේ නැහැ. ඔබට මම පාටින් දාලා තියෙනවා මේ දෙන්න අවතරණයෙන් ලැබිච්ච ජන්මානු දෙක. ඒක අපි දැක්කා මේ අවතරණයෙන් තමයි හම්බුනේ කියලා පේනවා. මේ දෙන්න අන්න අපිට හම්බුනේ වර්ණ දේහ හුවමාරු වීමෙන් මේ ඇලීල හුවමාරු වීමෙන් කියන එක බොහොම පැහැදිලි. එහෙමනම් දැන් ඔය ජන්මානු අපි පාවිච්චි කරලා අපි යමු F2 පරම්පරාව ගන්න. මෙන්න F2 මෙයත් එක්ක යන කවුද අපිට හම්බ වෙන්නේ? කැපිටල් G කැපිටල් L. මේ පැත්තෙන් සිම්පල් G සිම්පල් L. කවුද මේ? අලු සාමාන්‍ය පියාපත්. අලු සාමාන්‍ය පියාපත්. එතකොට මේ අලු සාමාන්‍ය පියාපත් වැඩි ප්‍රතිශතයකින් දරුවෝ හම්බ වෙනවා අපිට මේ. ඇයි? මෙහෙම ජන්මානු සාපේක්ෂව වැඩියෙන් හම්බ වෙනවා. මේ ජන්මානුවට කිසිදු බලපෑමක් උනේ නැහැ නේ දරුවෝනේ. දැන් මේගොල්ල ඕන තරම් මේ පරාගන මේ පරාග ඕන තරම් හැදෙනවා. එතකොට මේ ඩිම්බත් ඕන තරම් හැදෙනවා. ගැටලුවක් නැහැ ඒවා. ඒවා අවතරණයට ලක් වෙලා නැහැ. මෙයත් එක්ක මොකද්ද ලැබෙන්නේ? සිම්පල් G සිම්පල් L. මේ පැත්තෙන් සිම්පල් G සිම්පල් L. මෙයා කළු සාමාන්‍යයි නම් මෙයා අලු සාමාන්‍යයි නම් මෙයා කළු අවශිෂ්ට. එතකොට මේගොල්ලත් සාපේක්ෂකව වැඩියෙන් හම්බ වෙනවා. එයි බලපෑමක් නැහැ අවතරණයට ලක් වෙලා හෝ ඒ මොකුත් නැහැ. මේ දෙන්නම සාපේක්ෂකව වැඩි ප්‍රතිශතයකින් හම්බ. එතකොට ආයේ දරුවෙක් තර්ක කරන්න එපා. මෙතන ජන්මානු එකයිනේ තියෙන්නේ. මෙතනත් එකයිනේ තියෙන්නේ. ඉතින් ඒ එකතු වෙලානේ මේක හැදෙන්නේ. මේකෙත් එකයිනේ තියෙන්නේ.
මෙයත් එක්ක ගිහිල්ලා මෙතනත් එකයිනේ තියෙන්නේ මේ එක එකනේ තියෙන්නේ. නෑ. තර්කය එතන නෙවෙයි තියෙන්නේ. අපි කියනවා මේ જાතියේ ජන්මානු සාපේක්ෂකව වැඩියෙන් හැදෙනවා. ඇයි? ඒව අවතරණය වෙන්නේ නැහැ. හැබැයි මෙන්න මේ જાතියේ ජන්මානු සාපේක්ෂකව ලැබෙන්නේ අඩුවෙන්. ඇයි? අවතරණය කලාතුරකින් සිදුවන්නක් හින්දා. ඔන්න බලන්න එහෙනම් මෙයා මෙයත් එක්ක යනවා. පැහැදිලි? ගිහිල්ලා අපිට අරන් දෙනවා. කවුද? මෙන්න මේ දෙන්න මේ. මෙන්න එක්කෙනෙක් capital G simple G simple L simple L. කවුද මේ? capital G simple G අලු. simple L අන්න අවශිෂ්ට. දැක්කද? දෙමව්පියන්ට වඩා වෙනස් එක්කෙනෙක් නේ. එහෙම දෙමව්පියෙක් අපිට හම්බෙලා නැහැ. කළු අවශිෂ්ට, අලු අවශිෂ්ට. මේ ඊළඟ එක්කෙනා මෙයාත් එක්ක යනු. එතකොට අපිට හම්බෙනවා මේ simple G capital L simple L. මෙන්න මෙතනයි වැදගත් තැන capital L simple L. එතකොට මොකද්ද අපිට හම්බ වෙන්නේ? simple G කළු. capital L simple L අන්න අපි කියනවා සාමාන්‍ය. අන්න. පැහැදිලිද? ඔන්න අපි ගැටලුව निराකරණය කරගත්තා. හැබැයි මේක දිහා සාමාන්‍ය විදිහට කෙනෙක් බැලුවොත් දරුවෙක් බැලුවොත් එයා කියයි ඔව් සර් එකට එකනේ හම්බෙලා තියෙන්නේ. අනේ නෑ දරුවෝ. එකට මේ හම්බෙලා තියෙන්නේ. මොකද මෙතනදලා තියෙන්නේ? මේ අවතරණය කලාතුරකින් සිදුවන්නක් නිසා මම නැවත මේක පැහැදිලි කරන්න එකයි. අවතරණය කලාතුරකින් සිදුවන්නක් හින්දා මේ જાතියේ ජන්මානු ලැබෙන්නේ ඉතා අඩු ප්‍රතිශතයකින්. එහෙම ඉතා අඩු ප්‍රතිශතයකින් මේ වගේ ජන්මානු හම්බෙනවා නම් මේ જાතියේ දරුවෝ හම්බ වෙන්නේ ඉතා අඩු ප්‍රතිශතයකින්. හැබැයි මේ જાතියේ දරුවෝ සාපේක්ෂකව වැඩි ප්‍රතිශතයකින් ලැබෙන. එහෙනම් ගැටලුවට අනුව ගැටලුවේ දීලා තියෙනවා අපිට 41.5%ට. මෙයා 41.5%ට. අන්න. පැහැදිලි? මෙයා අපිට අරන් තියෙනවා මොකක් කියලාද? 41.5%ට. මේගොල්ලෝ අඩුයි. 8.5යි. 8.5. අන්න ගාන හදලා පෙන්න. එහෙනම් ගැටලුවට අනුව කළු සාමාන්‍ය කළු අවශිෂ්ට සාපේක්ෂකව වැඩි ප්‍රතිශතයකින්ද අලු අවශිෂ්ට හා කළු සාමාන්‍ය සාපේක්ෂකව අඩු ප්‍රතිශතයකින්ද ලැබී ඇත. එනම් මෙහිදී ප්‍රතිබද්ධයක් සමග අවතරණයක් සිදු වී ඇත. එනම් දැන් මින් පස්සේ අපිට ගැටලු වලට යනකොට රූපානුදර්ශ දෙකක් වැඩි වෙනුත් රූපානුදර්ශ දෙකක් අඩු වෙනුත් ලැබිලා තියෙනවා නම් අපි කලින්ම තීරණය කරන්න පුළුවන් මේකෙදි ප්‍රතිබද්ධයත් එක්ක අවතරණයක් සිද්ධ වෙලා තියෙනවා කියලා. දැන් ඔන්න මම ගාන හදලා ඕගොල්ලන්ට පෙන්නුවා. පැහැදිලි? මෙන්න ගැටලුව විසඳපු විදිය. අපි කියනවා මේ ජනකයෝ දෙන්න පරීක්ෂා මුහුමකට අපි ලක් කරලා තියෙන්නේ. අරගෙන මෙන්න සාමාන්‍ය ජන්මානු මේ අවතරණය කරලා අපි ජන්මානු ගත්තා. අරගෙන ඊට පස්සේ මොකද කරේ? ඒ ජන්මානු ටික සංයෝජනය කරලා අපි F2 පරම්පරාව අරගෙන බැලුවා. එතකොට අපිට මේ ලැබෙනවා අවතරණයෙන් ලැබිච්ච ජන්මානු අඩු හින්දා එහෙම දරුවෝ අඩු ප්‍රතිශතයකින් හම්බ වේ. ඉතින් ඕගොල්ලන්ට මම බොහෝම පැහැදිලිව මෙන්න අරගෙන දීලා තියෙනවා. බලන්න. මම විසඳලා පෙන්නපු ගැටලුව මේ. ඊට වඩා ටිකක් විධිමත්ව ලස්සනට තියෙනවා. එච්චරයි. වෙනසකට තියෙන එච්චරයි. මේ පරීක්ෂා මුහුමක් කරලා තියෙන අලු දිග
කළු අවශිෂ්ට. අලු දිග නැත්තම් අලු සාමාන්‍ය කළු අවශිෂ්ට. මෙන්න සාමාන්‍ය ජන්මානු දෙකම මේ වර්ණ දේහ දෙක අවතරණයට ලක් කරා. අවතරණයට ලක් කරලා අරන් තියෙන්නේ මේ. එතන මේ අවතරණයෙන් ලැබිච්ච ජන්මානු දෙක. දැන් මුහුංකරණය කරපුවාම මොකද වෙන්නේ? අන්න ලැබෙනවා අලු දිග, කළු අවශිෂ්ට, අලු අවශිෂ්ට, කළු දිග. මේ දෙන්න ලැබෙන්නේ අවතරණයෙන් ලැබිච්ච ජන්මානු වලින්. ඒ හින්දා සාපේක්ෂකව මේගොල්ලෝ අඩු ප්‍රතිශතයෙන් ලැබෙන. බලන්න අවතරණයෙන් ලැබුණු ජනිතයි. එයාට තමයි කියන්නේ දෙමව්පියන්ගේ ලක්ෂණ නැති දරුවෝ. දෙමව්පියන්ගේ මේ දෙමව්පියෝ කවුද? අලු දිග මේ ලක්ෂණ දෙකනේ දෙමව්පියන්ට තියෙන්නේ. පැහැදිලි? එහෙම දරුවෝ දෙන්නෙක් මේ හම්බෙලා තියෙනවා. පැහැදිලි? අම්මා තාත්තා වගේ. හැබැයි අම්මා තාත්තට වඩා රූපීයව වෙනස් දරුවෝ හම්බෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඥාන වෙනස් වෙච්ච අය. එයාට කියන්නේ ඥාන වෙනස් වෙච්ච අය. ඉතින් ඥාන වෙනස් වෙච්ච අයට අපි ලස්සන වචනයක් පාවිච්චි කරනවා. කවුරු කියලාද? ප්‍රතිසංයෝජකයි. අපි කියන්නේ ප්‍රතිසංස්කරණය කරනවා. පැහැදිලි? මේකත් මොකද්ද වෙන්නේ? ඥාන වෙනස් වෙලා ආපු අය අපි කියනවා කවුරු කියලාද? ප්‍රතිසංයෝජකයින් ලෙස මේගොල්ලෝ මක් කරනවද අපි? හඳුන්වනවා. පැහැදිලිද? රයිට්. ඔන්න ඊළඟ එකට එන්න ඕකේ. මෙන්න අවතරණය කලාතුරකින් සිදුවන්නකි. එහෙයින් අලු අවශිෂ්ට 8.5යි, කළු දිග 8.5යි අඩු ප්‍රතිශතයකින් ලැබී ඇත. ඔබ ගැටලුව විසඳලා ඉවර වෙලා අන්න ඊට පස්සේ ඔය ටික හරියට කියන්න ඕන දරුවෝ. මේ ගාන හදලා පෙන්නුවා. අර මම ඔබට ලියලා පෙන්නුවා වගේ ඔබත් මක් කරන්න ඕනද? මේ විදියටම ලියලා පෙන්න. අවතරණය කලාතුරකින් සිදුවන්නකි. එහෙයින් අලු අවශිෂ්ට ප්‍රතිශතයක් විදියට ගානේ තියෙන 8.5යි, අලු දිග අඩු ප්‍රතිශතයකින් ලැබී ඇත. පැහැදිලිද? මේදී සිදුවන ප්‍රතිසංයෝජන ක්‍රියාවලිය අපෙන් ඇහුවනේ ගානේ. මේදී සිදුවන ප්‍රතිසංයෝජන ක්‍රියාවලිය මොකක්ද කියලා අපෙන් ගානේදී ඇහුවා. ඒතර අපි කියනවා මේකෙදි සිද්ධ වෙච්ච මේ ප්‍රතිසංයෝජන ක්‍රියාවලිය අපි කියනවා මොකක් කියලාද? අවතරණය කියලා. ඊට පස්සේ අපිට පුළුවන් මක් කරන්නද? ඔය ගානේ අපි ඕගොල්ලන්ව ගානට එක්කගෙන ගියොත් මෙති අපි පෙන්නුවනේ දැන් මේ දෙකොල්ල වැඩි ප්‍රතිශතයකින් අපිට හම්බෙනවා. මේ දෙකොල්ල අපිට වැඩි ප්‍රතිශතයකින් හම්බෙනවා. ඇයි? ඒගොල්ල අවතරණයට ලක් නොවිච්ච අය. හැබැයි මේ අඩු ප්‍රතිශතයකින් හම්බෙනවා. ඇයි ඒ? අවතරණයට ලක් වෙච්ච අය. දැන් ඔබට ගැටලුවක් දුන්නොත් මේ විදිහ එකක් ඔබ කෙලින්ම කියන්න මෙහිදී ප්‍රතිබද්ධයක් සමග අවතරණයක් සිදු වී ඇත. කොහොමද දන්නේ? ඔබ කියන්න රූපානුදර්ශ දෙකක් වැඩියනුත් රූපානුදර්ශ දෙකක් අඩුයනුත් ලැබිලා තියෙන්නේ අන්න ප්‍රතිබද්ධයක් සමග අවතරණයක් සිදුවීම නිසායි. එතකොට අපෙන් ගැටලුවේ අපි පළවෙනි කාරණේ අරගෙන පෙන්නුවා මේ ප්‍රවේණිකව පහදලා දුන්නා. අපි මේක හදලා පෙන්නුවා මෙන්ඩලීය ප්‍රවේණියක් විදියට අරගෙන හදලා පෙන්නුවා. හදලා කිව්වා නෑ මේක මෙන්ඩලීය මුහුමක් වෙන්න බෑ. පැහැදිලි? අපි ගත්තා ඔබට මතකයි මේ සාමාන්‍ය මෙන්ඩලීය මුහුමක් ලෙස සලකලා මේ අපි හදලා පෙන්නුවා. හදලා පෙන්නලා අපි කිව්වා මේකෙදී අන්න එකට එක අනුපාතයක් ලැබෙනු. එහෙනම් මේක සාමාන්‍ය මෙන්ඩලීය මූල ධර්ම වලට එකඟ නෑ. ඒකෙන් මක් වෙච්ච එකක්ද? අපගමනය වෙච්ච එකක් කියලා. පැහැදිලිද? ප්‍රවේණිකව පහදනවා. ඊට පස්සේ කියනවා මෙහිදී සිදුවන ප්‍රතිසංයෝජන ක්‍රියාවලිය කුමක්ද? අපි කිව්වා රයිට් මේකෙදි වෙන ප්‍රතිසංයෝජන ක්‍රියාවලිය අවතරණය කියලා. ඊට පස්සේ අපෙන් අහනවා ප්‍රතිසංයෝජන සංඛ්‍යාතය සොයන්න. එතකොට අපි හොයලා බලන්න ඕන ප්‍රතිසංයෝජන සංඛ්‍යාතය හොයලා බලන්න ඕනේ. මෙන්න බලන්න. අපි ගියා මේක
අන්න ප්‍රතිසංයෝජන සංඛ්‍යාතය කියලා කියන්නේ මේ බලන්න ප්‍රතිසංයෝජන සංඛ්‍යාතය නැත්තම් ඔකට තව වචනයක් පාවිච්චි කරනවා මේ අවතරණ සංඛ්‍යාතය. අවතරණ සංඛ්‍යාතය හොයන්න පුළුවන් අපිට මෙන්න මේ විදිහට. මම මේක ලියලා පෙන්නන්නේ ඔයගොල්ලන්ගේ මනසට වඩා හොඳට කාවදින්න ප්‍රතිසංයෝජන සංඛ්‍යාතය සමානයි අපිට හම්බෙනවා මේ ප්‍රතිසංයෝජකයෝ හම්බෙනවා. කවුද ප්‍රතිසංයෝජකයෝ කිව්වේ? අර ඥාන වෙනස් වෙච්ච අය. අවතරණය වෙච්ච අය. එහෙනම් අපි කියනවා කවුරු කියලාද? ප්‍රතිසංයෝජකයින් ගණන. ප්‍රතිසංයෝජකයින් ගණන අපි බෙදනවා මුළු ජීවීන් ගණනේ. මුළු ජීවීන් ගණන. බෙදලා වැඩි කරනවා 100. අන්න අපිට හම්බෙනවා මොකද්ද? ප්‍රතිසංයෝජන සංඛ්‍යාතය අපිට හම්බ. එතකොට මේකෙදි මතක් කරගන්න ප්‍රතිසංයෝජකයින් කොච්චරද? අපිට ලැබෙනවා අර අවතරණයෙන් ලැබිච්ච අයනේ. එතකොට අවතරණයෙන් අපිට ලැබුණා මොනවාද ලැබුණේ? 8.5ක් අනිත් එක 8.5. මුළු ජීවීන් ගණන අපිට හම්බුණා 41.5ක් ධන 41.5යි ධන 8.5යි ධන 8.5යි. වැඩි කිරීම 100. පැහැදිලිද? එතකොට අපිට හම්බෙනවා ප්‍රතිසංයෝජකයින් ඉන්නවා 8.5 ඒවා දෙක. මුළු ජීවීන් තමයි යන්න 41.5යි 41.5යි 8.5යි 8.5. පැහැදිලි? ඔන්න හදන විදිහ. එතන මේකෙදී අපිට බලන්න ඕක සුළු කරලා අපිට උත්තරයක් ගන්න හැකියි. එතන මෙතනදී අපිට හම්බෙන උත්තරයක් විදිහට 117යි. මෙන්න මේ સિદ્ધාන්තේ උසස් පෙළ අපිට අපේ සිලබස් එකේ නෑ. නමුත් මම ඕව දරුවන්ට අමතර කියවීමක් විදිහට මේක එකතු කරලා තියෙනවා. ඒක ගැටලුවක් කරගන්න එපා. අන්න මොකටද මේ ප්‍රතිසංයෝජන සංඛ්‍යාතය අපි හොයාගන්නේ? මේ ප්‍රතිසංයෝජන සංඛ්‍යාතය හොයාගත්තයින් පස්සේ අපිට යමක් කරන්න පුළුවන්. මොකද්ද? අපිට දැන් මේ අපි මේ කතා කරේ ප්‍රතිබද්ධයත් එක්ක ඥාන අතර දුරනේ. ඥාන අතර දුර අඩුවීම තමයි අපි කිව්වේ මොකද්ද? ඥාන ලංව පිහිටි. එතකොට ඥාන අතර දුර හොයාගන්න පුළුවන්. ප්‍රතිසංයෝජන සංඛ්‍යාතයේ 100ට 1ක් නම් ඥාන දෙකක් අතර දුර 1යි mu. mu කියලා කියන්නේ map unit කියන ඒවා. නිකන් අහලා තියාගන්න සිතියම් මේක මේ කොටස නෑ උසස් පෙළට. මේක උසස් පෙළට නෑ. අන්න ප්‍රතිසංයෝජන සංඛ්‍යාතය හොයාගත්ත හැකි. ප්‍රතිසංයෝජන සංඛ්‍යාතය දන්නවා නම් අපිට පුළුවන් මක් කරන්නද? ඥාන දෙකක් අතර දුර අපිට හොයාගන්න පුළුවන් වෙනවා. එතකොට ප්‍රතිසංයෝජන සංඛ්‍යාතයේ 100ට 1යි නම් ඒක තමයි සම්මතය. ඥාන දෙකක් අතර දුර සිතියම් මේකක එකක් කියලා කියන. ඔන්න අපි ගැටලුව විසඳෙව්වා. ප්‍රතිබද්ධයත් එක්ක අවතරණයක් සිද්ධ වෙලා තියෙනකොට අපිට දෙන්න පුළුවන් හොඳම ගැටලුව ඕක. ඔය ගැටලුව අපිට විසඳන්න පුළුවන් කියලා කියන්නේ අපිට ප්‍රතිබද්ධය හොඳට පුළුවන්. අපිට අවතරණය හොඳට පුළුවන්. ඒ හින්දා එවැනි ගැටලුවක් විසඳගත්තා කියලා කියන්නේ උසස් පෙළ විභාගෙට දෙන්න පුළුවන් ඕනම ගැටලුවක් ඔබට පහසුවෙන් විසඳන්න හැකියාව ලැබේ. ඕක නැවත නැවත කරලා බලන්න. නැවත නැවත කරලා බලන්න. එතකොට ඕගොල්ලන්ට ওই જાතියේ ගැටලුවක් දුන්නොත් ඒක පහසුවෙන් निराකරණය කර ගැනීමේ හැකියාව ලැබේ. ඒතර අපි යනවා අන්න ඊළඟ කාරණේ හොයලා බලන්න මානව ලිංග නිර්ණයට. ඒතර ඔන්න අපි අවසන් කරා මෙන්ඩලීය නොවන ප්‍රවේණි රටා ටික අපි සාකච්ඡා කරලා අවසන් කරලා දැන් අපි ඇවිල්ලා ඉන්නවා ඊළඟ කොටසට මානව ලිංග නිර්ණය පිළිබඳව හොයලා බලන්න. sex determination. කොහොමද ගැහැණු පිරිමි බව ලැබෙන්නේ? කොහොමද ගැහැණු පිරිමි බව ලැබෙන්නේ කියන එක තමයි අපි මේ යටතේ සාකච්ඡා කරන්න යන්නේ. මේ බලන්න.
මම ඕක ලේසියෙන් පැහැදිලි කරනවා මෙහෙම. අන්න. මේක අපිට ලේසියෙන් පැහැදිලි කරන්න පුළුවන් මේ විදිහට. අන්න මිනිසාට මේකට ලස්සනයි. බොහෝම ලේසියෙන් ඔබට විභාගයට කෙටි සටහනක් ලියන්න කියලා දෙන්න පුළුවන් මානව ලිංග නිර්ණය. ප්‍රධාන කාරණා ටිකක් ප්‍රධාන කාරණා 10ක් 12ක් ඔබේ පිළිතුරු පත්‍රයට එකතු කරන්නයි තියෙන්නේ. හරිම ලේසි. පාඩම් කරලා මතක තියාගන්න ඒවා නෙමෙයි මේව. පොඩි තාර්කිකව මතක තියාගන්න පුළුවන් බොහෝම සරල සිද්ධාන්තයක්. මිනිසාට වර්ණ දේහ 46ක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය මිනිසාගේ ද්විගුණ සෛලයක් තුල වර්ණ දේහ 46ක් තියෙනවා. මොකේකද? 2n සෛලයක. අපේ සාමාන්‍ය දෛහික සෛල කියලා කියන්නේ අපේ දේහ සෛලවල වර්ණ දේහ 46 ගානේ තියෙනවා. එතකොට වර්ණ දේහ 46ක් නම් ඕක ඇතුලේ තියෙනවා යුගල් 23ක් තියෙනවා. යුගල් 23ක් තියෙනවා. වර්ණ දේහ 46යි යුගල් 23ක් දකින්න පුළුවන් වෙනවා. ඔය යුගල් 23න් යුගල් 22ක් අලිංග වර්ණ දේහ. අලිංග වර්ණ දේහ. යුගල් එකක් අපි කියනවා ලිංග වර්ණ දේහ. ලිංග වර්ණ දේහ. මිනිසාට මේ බලන්න වර්ණ දේහ 46ක් තියෙනවා. ඒ කියන්නේ ද්විගුණ සෛලයක් තුල වර්ණ දේහ 46ක් තියෙනවා. වර්ණ දේහ 46ක් කියන්නේ යුගල් 23ක් තියෙනවා. යුගල් 23ක් තියෙනවා. ඒ යුගල් 23න් යුගල් 22ක් අලිංග වර්ණ දේහ. යුගල් එකක් ලිංග වර්ණ දේහ. එතකොට මේ අලිංග වර්ණ දේහ කියපුවාම ඒ අලිංග වර්ණ දේහ මගින් කරන්නේ මේ අපේ අලිංගික ලක්ෂණ තීරණය කරන එක. ඒවල තියෙන ඥාන මගින් අපේ අලිංගික ලක්ෂණ තීරණය කිරීම තමයි කරන්නේ. මේ ලිංග වර්ණ දේහ යුගලෙන් කරන්නේ ලිංගික ලක්ෂණ තීරණය කිරීම. එතකොට ඔය ලිංග වර්ණ දේහ යුගල අපි කියනවා අන්න ලිංග වර්ණ දේහ දෙකක් තියෙන්නේ. යුගලක් නැතිනේ. ඒ ලිංග වර්ණ දේහ යුගලෙන් එකක් අපි කියනවා X වර්ණ දේහයක්. එක වර්ණ දේහයක් අපි කියනවා X වර්ණ දේහයක්. දෙක Y වර්ණ දේහ. හොඳට මතක තියාගන්න මෙන්න මේ X වර්ණ දේහය එතකොට ඔන්න මිනිසාට වර්ණ දේහ 46යි යුගල් 23ක් තියෙනවා ද්විගුණ සෛලයක. අන්න 22ක් අලිංග වර්ණ දේහ එක යුගලක් ලිංග වර්ණ දේහ. ලිංග වර්ණ දේහ දෙක තමයි X වර්ණ දේහය හා Y වර්ණ දේහය. මේ X වර්ණ දේහය විශාලයි. අපි කියනවා X වර්ණ දේහය විශාලයි. ඔය X වර්ණ දේහය විශාලයි. X ලොකුයි. ඒ සතුව වැඩි ඥාන ප්‍රමාණයක් තියෙනවා. හැබැයි Y වර්ණ දේහය කුඩයි. Y වර්ණ දේහය කුඩයි. ඒ සතුව අඩු ඥාන ප්‍රමාණයක් තියෙනවා. Y සතුව අඩු ඥාන ප්‍රමාණයක් තියෙනවා. මේ X සතුව වැඩි ඥාන ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මේ XY වල අන්න සමහර ඒවාන් අපිට දකින්න පුළුවන් වෙනවා මේ එකම පතේ තියෙන ඥානක් තියෙනවා. හැබැයි එකම පතේ නැති ඥානක් තියෙනවා. ඇත්තන එක්කෙනෙක් දිගයි අනිත් එක්කෙනා කොටයි. පැහැදිලි. ඔන්න බලන්න. එතකොට ලිංග වර්ණ දේහ තමයි එකක් X වර්ණ දේහය අනිත් එක Y වර්ණ දේහය. ඔය X වර්ණ දේහ
මං කිව්වා විශාලයි. ඒ සතු වැඩි ජාන ප්‍රමාණයක් තියෙනවා. Y වර්ණ දේහයේ කුඩයි. ඒ සතුව අඩු ජාන ප්‍රමාණයක් තියෙනවා. ඒතර මේ ස්ත්‍රී ඩිම්බවල X වර්ණ දේහ විතරයි තියෙන්නේ. X ලිංග වර්ණ දේහ විතරයි තියෙන්නේ. ඒ කියන්නේ එක ඩිම්බෙක X, අනිත් ඩිම්බෙත් X, අනිත් එකෙත් X, අනිත් එකෙත් X. හැබැයි පුරුෂ ශුක්‍රාණු වල අන්න අපි කියනවා X වර්ණ දේහක් තියෙනවා, Y වර්ණ දේහක් තියෙනවා. ඒ කියන්නේ සමහර ශුක්‍රාණු X වර්ණ දේහ දරන්නේ, සමහර ඒවා මොනවද දරන්නේ? අන්න Y වර්ණ දේහ දරන. පැහැදිලිද? අන්න. එතකොට ස්ත්‍රී ඩිම්බ X වර්ණ දේහ විතරයි දරන්නේ. පුරුෂ ශුක්‍රාණු වල X වර්ණ දේහ, Y වර්ණ දේහ දෙකම තියෙන්න පුළුවන්. සමහර ශුක්‍රාණු හොඳ කල්පනා වෙයි. සමහර ශුක්‍රාණු වල තියෙන X. එතකොට ශුක්‍රාණු වල X සහ Y දෙකම තියෙනවා කියුවාම එකම ශුක්‍රාණුවේ දෙකම එහෙම නෙමෙයි. සමහර ශුක්‍රාණු වල X, සමහර ඒවල Y. එතකොට අපි කියනවා මෙන්න මෙහෙම එකක්. මේ බලන්න. මේ වර්ණ දේහ XX වර්ණ දේහ රටාවක් තිබ්බොත් XX මගින් ලැබෙනවා ගැහණු බව. පැහැදිලි? X වර්ණ දේහයක් හා Y වර්ණ දේහයක් මගින් ලැබෙනවා පිරිමි බව. අන්න වේ. එතකොට X වර්ණ දේහ දෙකක් තිබුණොත් ගැහණු බවක් ලැබෙනවා. X වර්ණ දේහයක් හා Y වර්ණ දේහයක් තිබුණොත් මොකද ලැබෙන්නේ? පිරිමි බවක් ලැබෙනවා. මේ බලන්නකො එතෙන්ට දක්වා ටික පැහැදිලිව මොකද්ද කියන්නේ කියලා. අන්න මිනිසාට වර්ණ දේහ 46ක් තියෙනවා. යුගල් 23ක් දකින්න පුළුවන් වෙනවා. යුගල් 23ක් තියෙනවා. යුගල් 22ක් අලිංග වර්ණ දේහ, එක යුගලක් ලිංග වර්ණ දේහ. ඒ ලිංග වර්ණ දේහ දෙක තමයි එකක් X වර්ණ දේහය, අනිත් එක Y වර්ණ දේහය. පැහැදිලිද? මේ X වර්ණ දේහ අපි බැලුවොත් එහෙම X වර්ණ දේහ ආන්න විශාලයි. ඒ සතු වැඩි ජාන ප්‍රමාණයක් තියෙනවා. මම මේ කියන හැම වචනයක්ම හරියටම මතක තියෙනවා. Y වර්ණ දේහ කුඩයි. ඒ සතු අඩු ජාන ප්‍රමාණයක් තියෙනවා. ස්ත්‍රී ඩිම්බවල X වර්ණ දේහ විතරයි තියෙන්නේ. පුරුෂ ශුක්‍රාණු වල සමහර ශුක්‍රාණු X වර්ණ දේහ දරනකොට සමහර ඒවා අන්න Y වර්ණ දේහ දරන. X වර්ණ දේහ දෙකක් තිබුණොත් ලැබෙන්නේ ගැහණු බව. X වර්ණ දේහිකුයි Y වර්ණ දේහිකුයි තිබුණොත් ලැබෙන්නේ පිරිමි බව. පැහැදිලිද? ආන්න. ඒතර ඔන්න අපිට මුහුමක් අරගෙන බලන්න පුළුවන් ඕනනම් මෙහෙම එකක් මේ බලන්න. අන්න. එතකොට මේ පිරිමි එතකොට පිරිමි ජීවියෙකුට තියෙනවා වර්ණ දේහ යුගල් අන්න අලිංග වර්ණ දේහ 22ක් තියෙනවා. ඊට අමතරව X වර්ණ දේහයකුයි Y වර්ණ දේහයකුයි තියෙනවා. ගැහණු ජීවියෙකුට අන්න අලිංග වර්ණ දේහ 22ක් තියෙනවා. ඊළඟ යුගල X1කුයි X1කුයි තියෙනවා. X වර්ණ දේහ දෙකක් තියෙනවා. මේ ජනකයි. ත්‍රොන්න ජන්මාණු හදනවා අපි මේ. ජන්මාණු හදනකොට මොකද වෙන්නේ? අන්න මේ X වර්ණ දේහ දෙකෙන් එක X වර්ණ දේහයක් එක ජන්මාණුවකට යනවා. තියෙන X1කුයි Y1කුයි තියෙන. අනිත් එක යනවා ඊළඟ ජන්මාණු. මේ පැත්තේ හැම ස්ත්‍රී ඩිම්බයකම තියෙන්නේ X වර්ණ දේහ. පැහැදිලිද? එතකොට මේවා මොනවද මේ? මේ ශුක්‍රාණු.
අන්න අපි පොඩි වලිගයක් දාගන්න. දැන් මොකද වෙන්නේ? මෙන්න අපිට පුළුවන් ජනිතය හදන්න. ජනිතයි මේ සුක්‍රාණුව කවුද? X වර්ණ දේහයේ තියෙන සුක්‍රාණුවයි මේ X වර්ණ දේහයේ තියෙන ඩිම්බයයි ගියොත් ලැබෙනවා XX. මොකද ලැබෙන්නේ? ගැහණු දරුවෙක් හම්බෙන. මේ Y වර්ණ දේහයේ තියෙන සුක්‍රාණුවයි මේ X වර්ණ දේහයේ තියෙන ඩිම්බයයි ගියොත් අන්න අපිට හම්බෙනවා X Y. කවුද ලැබෙන්නේ? පිරිමි දරුවෙක් හම්බෙන්නේ. පැහැදිලි? එතකොට අන්න ගැහණු පිරිමි ඇතිවීමේ සම්භාවිතාවය ගැහණු දරුවෙක් ඇතිවීමේ සම්භාවිතාවය 50%යි. පිරිමි දරුවෙක් ඇතිවීමේ සම්භාවිතාවය 50%යි. පැහැදිලිද? එතකොට මේ තත්ත්වය ඉතින් මේක තමයි ඥානමය තත්ත්වය. නමුත් සමහර අපිට හම්බෙන එකක් තමයි මේ සුක්‍රාණු. අපි දන්නවා එහෙනම් ගැහණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද හැදෙන්න ඕන කියලා තීරණය කරන්නේ මවගේ ඩිම්බ නෙවෙයි පියාගේ සුක්‍රාණු. ඇයි? මවගේ හැම ඩිම්බයක්ම දරන්නේ X වර්ණ දේහ විතරයි. පියාගේ සුක්‍රාණු වල තමයි අන්න X වර්ණ දේහ හා Y වර්ණ දේහ තියෙන්නේ. එහෙනම් පියා තමයි තීරණය කරන්නේ පවුලක ගෑනු දරුවෝද පිරිමි දරුවෝද ඉන්න ඕන කියන කාරණේ තීරණය වෙන්නේ අන්න පිය පාර්ශවයේ තියෙන සුක්‍රාණු වල. පැහැදිලිද වැඩි? එහෙනම් අන්න ගෑනු හා පිරිමි දරුවන් ඇතිවීමේ සම්භාවිතාවය 50%යි. හැබැයි එහෙම සම්භාවිතාවය අපි මෙතනින් අරගත්තට සමහර සුක්‍රාණු වල වැඩිපුර තියෙන අන්න අපි හිතමුකෝ X වර්ණ දේහ තියෙන සුක්‍රාණු නම් එතකොට ඒ පවුලේ ගෑනු දරුවෝ වැඩියෙන් ලැබෙන්න වැඩි සම්භාවිතාවයක් තියෙනවා. ඒ සුක්‍රාණු වල වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ Y වර්ණ දේහ සහිත සුක්‍රාණු නම් පිරිමි දරුවෝ ඇති වෙන්න වැඩි සම්භාවිතාවයක් තියෙනවා. ඕන් ඔය ටික. ඔය තමයි sex determination කියන කාරණේ. එතකොට ඕක ඕගොල්ලන්ට පාඩම් කරන්න ඕන එකක් නෙවෙයි. අන්න තමන් මූලික සාකච්ඡාවක් තියෙන ඕගොල්ලත් එක්ක බොහොම පැහැදිලිව මතක තියාගන්න පුළුවන්. කාරණා කීපයක් මිනිසාට වර්ණ දේහ 46ක් ඇත. පළවෙනි කාරණේ. යුගල් 23ක් ඇත. දෙවෙනි කාරණේ. යුගල් 22ක් අලිංග වර්ණ දේහ. එක් යුගලක් ලිංග වර්ණ දේහ. ලිංග වර්ණ දේහ දෙක පිළිවෙලින් එකක් X වර්ණ දේහය අනිත් එක Y වර්ණ දේහය. X වර්ණ දේහ විශාලයි. ඒ සතුව වැඩි ජාන ප්‍රමාණයක් තියෙනවා. Y වර්ණ දේහ කුඩයි. ඒ සතුව අඩු ජාන ප්‍රමාණයක් තියෙනවා. ස්ත්‍රී ඩිම්බවල තියෙන්නේ X වර්ණ දේහ පමණයි. පැහැදිලි? පුරුෂ සුක්‍රාණු වල X වර්ණ දේහ හෝ Y වර්ණ දේහ තියෙන්න පුළුවන්. X වර්ණ දේහ දෙකක් මගින් අන්න ගැහණු බවක් ලැබෙනවා. X වර්ණ දේහයක් හා Y වර්ණ දේහයක් මගින් පිරිමි බවක් ලැබෙනවා. පැහැදිලිද? අන්න. එතකොට අපි මුහුමක් කරලා පෙන්නනවා. විභාගයට ගිහිල්ලත් ඔය මුහුම් කරන්නේ හොම්මම කරලා පෙන්න. පිරිමි ජීවියෙක් හා ගැහණු ජීවියෙක් අන්න. එතකොට පිරිමි XY වර්ණ දේහ තමයි තියෙන්නේ ලිංග නිර්ණය කරන්න. ගැහණු XX තියෙන්නේ. අන්න ජන්මාණු වලට ලැබෙනවා. සමහර සුක්‍රාණු X, සමහර සුක්‍රාණු Y. මේ ඩිම්බ අන්න ඔක්කොම X. එහෙනම් මම එකක් විතරක් ගත්තේ දැක්කා. එතකොට මෙන්න ජනිතය ලැබෙනවා. XX ගැහණු දරුවෙක් ලැබෙනවා. XY පිරිමි දරුවෙක් ලැබෙනවා. පැහැදිලිද? අන්න. මේක මම සටහනට දාලා දීලා තියෙනවා ඕගොල්ලන්ගේ. මෙන්න බලන්න. ඔය පැහැදිලි කිරීම අපි ආන්න. බලන්න ඔය කියපු කාරණා ටික තියෙනවා. යලි මතක් කරලා බලන්න. මානව ලිංග නිර්ණය sex determination. මිනිසාගේ දෛහික ශෛලයක වර්ණ දේහ 47ක්. යුගල් 23ක් ඇත. ඒවා සමජාත වර්ණ දේහ ලෙස පිළියෙල වී ඇත. පැහැදිලිද? අන්න. මෙම වර්ණ දේහ යුගල් 23න් 22ක් කලිංග වර්ණ දේහ වන අතර අනෙක් යුගල ලිංග වර්ණ දේහයි. ලිංග වර්ණ දේහ දෙකෙන් X වර්ණ දේහ
හා y වර්ණ දේහ වේ. අන්න x වර්ණ දේහය හා y වර්ණ දේහයට වඩා විශාලයි. x ලොකුයි y වලට වඩා. එය සතුව කවුරු සතුවද? x සතුව වැඩි ජාන ප්‍රමාණයක් ඇත. ලිංග වර්ණ දේහ අතුරින් පුරුෂ ලක්ෂණ ප්‍රකාශ කරන වර්ණ දේහය y වර්ණ දේහය වේ. එහෙම වෙන්න එපානේ. ඩිම්බවල x වර්ණ දේහය පමණක් ඇත. පුරුෂයින්ගේ ශුක්‍රාණුවල 50%ක් x වර්ණ දේහ දරන විට 50%ක් y වර්ණ දේහ දරයි. අන්න මේගොල්ලන්ගේ මොනවද තියෙන්නේ? 50%ක් x තියෙනකොට 50%ක් අන් y වර්ණ දේහ දර. පැහැදිලි? x වර්ණ දේහයක් සහිත ඩිම්බයක් හා x වර්ණ දේහයක් දරන ශුක්‍රාණුවක් සංසේචනය වී XX වර්ණ දේහ දරන ගැහැණු ජීවියෙක් බිහි වේ. අන්න අතර ගැහැණු දරුවෙක් හම්බෙන්න නම් x වර්ණ දේහ දෙකක් තියෙන්න ඕන. x වර්ණ දේහයක් සහිත ඩිම්බයක් හා y වර්ණ දේහයක් සහිත ශුක්‍රාණුවක් සංසේචනය වී XY වර්ණ දේහ දරන පිරිමි ජීවියෙකු බිහි වේ. XX හා XY වර්ණ දේහ සංයෝජනය වීම මගින් මිනිසාගේ ව්‍යුහ විද්‍යාත්මක ලිංගික ලක්ෂණ විකසනය කරවයි. එතකොට XX වර්ණ දේහ සැකැස්මක් තිබ්බොත් ගැහැණු දරුවෙකුගේ අන්න ගැහැණු බවට අදාළ ලක්ෂණ ටික මක් කරනවද? විකසනය කිරීම කරනවා. XY රටාවක් තිබ්බොත් පිරිමි දරුවෙකුගේ පිරිමි බවට අදාළ ලක්ෂණ ටික මක් කරනවද? අන්න ව්‍යුහ විද්‍යාත්මකව විකසනය කිරීම සිද්ධ කරනවා. ඒවා අපි දන්නවා. ගැහැණු පිරිමින්ගේ තියෙන වෙනස්කම් ටික අපි දන්නවා. X හා Y වර්ණ දේහවල සමජාත කලාප හැරුණු විට අනෙක් ප්‍රදේශ වෙනස් ලක්ෂණ අන සඳහා කේත සපයන ප්‍රදේශ වේ. මං කිව්වේ දැන් ඔය x එක්කෙනයි y එක්කෙනයි මේ බලන්න. මේ x එක්කෙනා යා ලොකුයිනේ. මේ y එක්කෙනා යා පොඩි. අන්න එතකොට සමහර ඒවා සමජාතයි මේ අන්න. පතයන් ජාන පිහිටන පතයන් සමානයි. හැබැයි සමහර ඒවා එහෙම සමාන නැහැ. එකයි ඒ කියන්නේ. අන්න x හා y වර්ණ දේහවල සමජාත කලාප හැරුණු විට අනෙක් ප්‍රදේශ වෙනස් ලක්ෂණ සඳහා කේත සපයන ප්‍රදේශ වේ. XX වර්ණ දේහ යුගලයේ සෑම ප්‍රදේශයක්ම සමජාත වේ. x දෙන්නගේ නම් ඉතින් එහෙම ගැටලුවක් නැහැ. මේ x දෙන්න ඒගොල්ල සමජාතයි. මේ එක x එක්කෙනෙක් මේ අනිත් එක්ක. ඒගොල්ලන්ගේ ජාන සමානයි කියලා අපි කොහෙදිවත් කියලා නැහැ. හැබැයි ජානපතයන් සමානයි. ජානපතයන් සමානයි. පැහැදිලිද? අන්න. එතකොට මොකක්ද කියන්නේ ඊට පස්සේ? මේ බලන්න. අන්න. කේත සපයන ප්‍රදේශ වේ x. x වර්ණ දේහ යුගලයේ සෑම ප්‍රදේශයක්ම සමජාත වේ. මිනිසා සැලකෝ විට ස්ත්‍රියක හා පුරුෂයෙකුගේ සංසර්ගයේදී ගැහැණු හෝ පිහිමි දරුවෙක් ලැබීමේ සම්භාවිතාවය 50%කි. මෙන්න හදලා පෙන්නලා තියෙනවා අර මම හදපු විදිහටම. මේ ශුක්‍රාණු මාතෘ සෛලයක් දෙකයි එන්නේ. ඒකේ තියෙනවා වර්ණ දේහ 44කුයි වර්ණ දේහ 44කුයි XY. තර 44යි x එකයි 45යි y එකයි 46යි. අන්න පිරිමි ජීවියෙකු ළඟ තියෙන වර්ණ දේහ රටාව. යුගල් නම් 23යි මේ දෙකයි. තර අන්න 22යි මේ එකයි 23යි. එතකොට වර්ණ දේහ නම් මෙතන 44යි 45යි 46යි. ස්ත්‍රී ජීවියෙක් නම් අන්න මෙතන අන්න අපි කියනවා මොකක් කියලාද? 44යි අන්න. පැහැදිලි? එතකොට මෙන්න අපිට හම්බ වෙන ජන්මාණු ටික අපි ගත්තා. ඊට පස්සේ යන්න ගැහැණු ජීවියෙකු ලැබීමේ සම්භාවිතාවය 50%යි. පිරිමි ජීවියෙක් ලැබීමේ සම්භාවිතාවය 50%යි. පැහැදිලිද? තේරුණාද වැඩි? ඔන්න අපි සාකච්ඡා කරලා අවසන් කරේ මානව ලිංග නිර්ණය පිළිබඳව අපි සාකච්ඡා කරලා අවසන් කරා. එතකොට ඔයගලන්ට පැහැදිලි යෝක අන්න කොහොමද මානවයාට ගැහැණු පිරිමි බව ලැබෙන්නේ කියන කාරණය පිළිබඳව ඔබට මනා පැහැදිලි කිරීමක් මම කරා. කොහොමද ලිංග නිර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව. පැහැදිලිද? අන්න ලිංග නිර්ණ ක්‍රියාවලිය කොහොමද වෙන්නේ කියන එක පිළිබඳව අන්න අපි පැහැදිලි කිරීමක් කරගත්තා.
රයිට්. ඔන්න එහෙමනම් අපි මානව ලිංග නිර්ණය පිළිබඳව සාකච්ඡා කරලා අවසන් කරා. රයිට්. එහෙමනම් අපි ඊළඟ ප්‍රවේණි විද්‍යා මූලධර්මයේ අන ඊළඟ කොටසෙන් හමු වෙමු.